අයිබුවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම අද 2020 වසරේ ජුනි මාසේ 4 වෙනිදා වාසනාවන්ත බ්‍රහස්පතින්දා දවසක් හෙට උතුම් පොසොන් පුරපසළොස්වක පොහොය දවස යෙදිලා තිබෙනවා ඒත් එක්කම අද දවස රජයේ නිවාඩු දවසක් බවට රජය නියෝජනය කරලා තියෙනවා නැත්නම් අද දවසත් හෙට දවසත් සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඔබ දන්නවා කොරෝනා වෛරසය නැත්නම් කොරෝනා රෝගය COVID-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග තවත් ක්‍රියාත්මක කෙරෙනවා රට යථාවත් කිරීමට පෙර ආතුව මම හිතනවා මේ බොහෝ පිරිස් එකට ගොනු වෙන රැස් වෙන එක වළක්වන්න මේ පියවර අරගෙන තිබෙනවා. කෙසේ වෙතත් අද මේ සුන්දර දවස උදෑසන ඔබ හැමදෙනාටම සුවයහපත් ප්‍රාර්ථනා මල් පීදෙන සාමය සතුට සමගිය සෞභාග්‍ය රජයන වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි ඔබේ ජීවිතයට අරුතක් සපයන්නට සාකච්ඡාවට කැඳවාගත්ත විද්වතානන් ආරාධිතයන්න් කවුද කියලා අපි හඳුනා ගනිමු. බෞද්ධ නාලිකාවට අතිශය හිතර්ශිවන්ත සම්බෝධි විහාරස්ථානයේ සමීපතම දායක මහත්මයෙකු ඒ වගේම අපේ හොඳම සම්පත්දායකයෙකු වන වසර 13ක් තිස්සේ අපිත් එක්ක අඛණ්ඩ අත්වල් බැඳගෙන අපට ගුරු පියෙකු ලෙස අවවාද අනුශාසනා ලබා දුන්නු මඟ පෙන්වපු මාධ්‍ය හැසිරීම පිළිබඳව සහ කලාව පිළිබඳව ප්‍රාමාණික උගත්කමක් තිබෙන කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මැතිතුමා අපිත් එක්ක අද දවසේ එකතු වෙන්නේ. ආයිබෝන් කියලා පිළිගන්නවා. බොහොම කාලෙකින් තමයි අද දවසේ හමු වන්නේ එතුමාව පින්බරු දැසනින්. පින්බරු දැසන කුසල ධම්ම නායක හඳුරෝ ජීවමානව වැඩ ඉන්න කාලේ අපේ කලාකීර්ති සාහිත්‍ය ප්‍රදීප් සාහිත්‍ය රත්න ආචාර්ය එඩ්වින් ආර්යදාස ශූරීන් ඇතුළු පිරිවරත් එක්ක ආරම්භ කරද්දී නිත්‍ය සමාජිකයෙක් තමයි මහාචාර්ය පැට්‍රික් රත්නායක මැතිතුමා. ඉතින් එතුමාගේ යලි පැමිණීම නැත්නම් බොහොම කාලයකට පස්සේ පැමිණීම අපිට ලොකු ආශිර්වාදයක් ආශ්වාදයක්. ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි වර්තමානයේ වන විට අපි ටිකක් හැල්මේ දුවපු ජීවිතේ ඉසිබුලනවායි කියලා මට හිතෙනවා. නැත්නම් පොඩි විවේක කාලයක් අරගන්නවායි කියලා. ඕනම දෙයක් එක දිගට දිගින් දිගට කරගෙන යද්දී නීරස බවක් දැනෙනවා. වෙහෙසක් දැනෙනවා. ඒ වෙහෙස නිවා ගන්න අපි කිසියම් ආකාරයක අස්වැසිල්ලක් මේ ලබන්නේ. කතරක ගමන් කරනකොට දැනෙන විඩාව සංසිඳව ගන්න ക്ഷേම භූමියක läගුම් ගන්නවා වගේ නැත්නම් නැවතී සිට යලි ගමන් නරඹනවා වගේ මේ කොරෝනා රෝගයත් එක්ක COVID-19 වෛරසය ව්‍යාප්තියත් එක්ක අපිට ලැබුණු මේ විවේකය කොහොමද යලි ගමන ආරම්භ කරද්දී ජවයක් බවට පත් කරගන්න කියන පොදු කාරණාවයි අපි කතා කරන්නේ. ඔබතුමා කොහොමද මේකට පූර්විකාවක් සපයන්නේ? ඉතින් ලෝකෙම ව්‍යාප්ත වෙච්ච සබාදහමේ මේ වෛරසය මම හිතන්නේ මිනිස් සංහතියට දුන්න අපූර්වතම දඬුවමක් කියලා මට හිතෙන්නේ. ඒ වගේම සසික ඔබ මේ හඳුන්වා දීමේදීත් නිකන් අපිට ලැබුණු දායාදයක් වගේ කියන්න යනවද කියලාත් මට එහෙම නිකන් හිතුණා. ඒ කියන්නේ මම හිතන්නේ අපි මේ දිව්ව වැඩි අපි ලෝකයේ ගණන් ගත්තේ නැහැ. දැන් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය, ඒ ධර්මතාවය කියන එක හොඳටම වටහා ගැනීම අපි සිද්ධ කළොත් මං හිතන්නේ මේ ලෝකේ අපි සිංහල බෞද්ධ කියන ඒ ලකුණ හොඳටම අපි ලෝකේ සනිටුහන් කරන සසික ලෝකේ අපි අදහන බුදුදහමවත් එහෙම නැත්නම් කිතු දහමවත් බටහිර ලෝකේ ව්‍යාප්තව තිබෙන ಭಾರತයේ කේන්ද්‍රීයව තියෙන Hindu දහමවත් එහෙම නැත්නම් අරාබිය කේන්ද්‍රයව තිබෙන ඉස්ලාමීය දහමවත් නෙවෙයි ප්‍රශස්තතම දහම වන්නේ සෝබා දහම. දැන් සෝබා දහමට අද අපි ඔක්කොම යටත්. අපි සදහැවත් බෞද්ධ ජනතාව ඇතුළු අපි සියලු දෙනා වර්ණ පාට කුල රටවල් ભેදයක් නැතුව අපි සියලු දෙනා මේකට යටත් වුණා. මේ ඇවිල්ලා මේ සබාදහම මිනිසුන්ට දුන්න හොඳම දඬුවමක්. මම විශ්වාස කරනවා සසික අපිට පුළුවන් නම් ලෝකය සෑම වසරකම මාසයක් මේ විදිහට ලොක්ඩවුන් කරන්න. ඒක මම නම් අර ඇමරිකානු ට්‍රම්ප් වගේ නිකන් අධිපතිත්වයේ ලෝකෙට පතුරවන බලවන්ත මිනිසා නම් හැබැයි ඔහුගේ දැන් බොහෝ දේවල් දුබල වෙමින් යන කාලයක පෙරදිග ලෝකයේ බොහොම උද්දීප්තියටපත් වෙන කාලයක් අපට කියන්න පුළුවන් නම් බුදුන් වහන්සේගෙන් අපලද මේ පන්නරය මේ දහම තුල ලෝකය මම හිතන්නේ බුදුන් වහන්සේගේ බුද්ධ දේශනාව ඇතුළේ මේවා අපූර්වට තියෙනවා අපිට ඕන තරම් කතා කරන්න පුළුවන් ඉදිරියට.
මේක ලොක්ඩවුන් කරන්න ඕන අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි සසික අපි බොහෝ දේවල් අපි කේන්ද්‍රගත කරේ මේ මිහිතලයේ මේ තාරකාවේ මේ මිහි මඩල තුල මහා පොදු ගුණාකාරය කරගත්තේ මිනිසා පමණයි. අප විසින් අපව තමයි කේන්ද්‍රගත කොට ගත්තේ. නමුත් මේ ලෝකය මේ සබාදහම තුල විවිධ චර්යාවන් සිද්ධ වෙනවා. අපි සුනාමි උවදුර එනකොට අපි ඒක මහා මිනිස් ඛේදවාචක හැටියට දැක්කේ. මිහි කතනම් ඒ මහි කාන්තාව නම් ඇයගේ හැඩරුව වැඩෙන්න සුනාමි අත්‍යන්තයෙන් සිද්ධ වෙන්න ඕන. අපට තමයි ඛේදවාචකේ නෑ. සුනාමි මේ සාගරයේ කැළඹෙන්නට ඕන. සාගරයේ උතුරා යන්නට ඕන. මේක සබාදහම තුල නියමයක්. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ යාල අභයභූමිය ඇතුළේ සෑම තැනකම අඩු ගානේ සතා සර්පයෙක්වත් මැරුන්නේ නැහැ. මැරුණු සත්තු අපි මිනිස්සුන්ගේ සංස්කෘතිය ඇසුරේ හිටපු අපි දන්වැල් දාලා බැඳගත්ත හරක් බල්ලෝ ඒ වගේ සත්තු තමයි මිය ගියේ. අපි මිය ගියේ. අපිට මේක අපි සබාදහමෙන් ඈත් වෙලා. ඒ වගේම ගංගා පිටාර ගලලා ඒව සරුසාර නිම්න බවට පත් වෙන්නට ඕන. ගං වතුර කියලා කියන්නේ ඛේදවාචකයක් විදිහට තමයි අපිට ප්‍රවෘත්ති නිවේදන මගින් හඳුන්වන්නේ. නමුත් ගඟක් ඇය කොමලියක් නම් ඇය හැඩ වැඩවීමට ඒ මිටියාවත් සරුසාර වෙන්නට කෙත්වත් සරුසාර වෙන්නට පිටාර ගැලිය යුතුමයි. මහා කුණාට සුලිසුලන් හැමිය යුතුයි මේ ලෝකේ. ඒ නිසා මේ මහා ඒ කැළඹීම් වලින් පසුව මහා ලැව් ගිනි වලින් පසුව ඕස්ට්‍රේලියාවේ මහා ලැව් ගින්නක් දැන් ක්‍රමානුකූලව වැසි වසිමින් තිබුණාටත් වඩා ඉතා ඉහෙන් හරිත වර්ණය ලෝකේ පුරා පැතිර යනවා. ඒ වගේම ಭಾರತයේ සමහර මිනිසුන් නුදුටු ඒ බුදුන් වහන්සේ ගත කළ හිමාලය මිනිසුන්ට දර්ශනය වෙනවා. ඉතින් මහා ආශ්චර්යමත් දේවල් ලෝකේ වෙනවා. කුරුල්ලන්ට පියාඹන්න තිබුණු අහස අරක් කරන් තිබුණු ගුවන් යානා පියාසර කිරීම නතර වුණා. මේ සෑම දෙයකම අපිට මං හිතනවා බොහොම සුන්දර අත්දැකීමකුත් මේක ඇතුළේ තියෙන අපිට ඕන තරම් කතා කරන්න පුළුවන්. මට නම් හැම වෙලාවෙම මේ අවුරුදු 2600කට කලින් මේ සබාදහම වටහාගෙන සත් සතිය තුල සබාදහමට කරපු ඒ කෘතවේදීත්වය සිහි ගැන්වෙන ඒ බුද්ධ දේශනාව තුලම තමයි අපිට නැවත නැවත මම හිතන්නේ බටහිර ලෝකෙම අපි දෑත් එකතු කරපු ආචාරශීලීත්වය. හරි? අංජලි කියලා කියනකොට අංජලි කරණීය කියන වැඳුම් ලැබීමට සුදුසු ඒ අපි ඒ දෑත් එකතු කරන ස්වභාවයෙන්ම මුළු ලෝකෙම බටහිර ලෝකයේ ඉංග්‍රීසි අධිරාජ්‍ය ඒ වගේ නායකයෝ අවසානයේ අර සිප වෙළඳ ගැනීම වෙනුවට ඒ අපේ ආචාරශීලීත්වය මේ පෙරදිග ශාස්ත්‍ර ඥානය වඩාත් ඉස්මතු කෙරෙන තත්වයකට අපි පත් වුණා. හින්දා මම හිතන්නේ ලෝකේ කැරකෙනවා. ශ්‍රී ලංකාවේ පිහිටීමත් ඉතාම අපූර්ව ආස්ථානයක තියෙන්නේ. සබාදහමත් ඉතා අපූර්වට තියෙන මේ වගේ රටක අපිට මේ වගේ උතුම් බුදුදහමක් තියෙන මේ බෞද්ධ සංස්කෘතිය ඇතුළේම අපිට ඉහෙන් වැජබෙන්නට සියලු දෙනා සමග මම හිතනවා මේක අපූර්ව වෛරසයක් කියනට වඩා ඔබට කියවෙන්නම වගේ ගියා. මේක දායාදයක් විදිහට ගත්තොත් මම හිතනවා අපේ රටේ රාජ්‍ය නායකයාටත් මම හිතනවා අපි ගොඩාක් කතා කරන්න අකමැති මාතෘකාව දේශපාලනය දේශපාලඥයෝ. ඒ හින්දා මම හිතනවා රාජ්‍ය නායකයාගේ ඉඳලා ගමේ ග්‍රාම සේවක දක්වා මේ සමස්ත පරිපාලනයේ විධිමත්ව රට එහෙන් වැජබෙන්නට මම හිතනවා බෞද්ධ නාලිකාව විදිහට මේ බෞද්ධ පදනම මත මේ බොදු දැක්ම මේ ධර්මතාවයේ දකින්නට සසික ඔබ ඇතුළු මේ කණ්ඩායම කළමනාකාරීත්වයේ දරන උත්සාහය ආයත් කාලයකට පස්සේ මට අගයන් අවස්ථාවක් ලැබුණා වගේ කියලා තමයි මට හිතෙන්නේ. හොඳයි බොහොමත්ම පිං ඔබතුමාට ඒ ඇගයුමට. ඒ වගේම අපි සූදානම් දිගින් කතා කරන්න තියෙන නිසා ඔබතුමා මේ හිමාලය කන්ද ගැන කිව්වනේ. හිමාලය ඇසුරු කරගෙන බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයන්න් හැටියට උත්පත්ති ලබන්නේ ලුම්බිනි සාල වනෝද්‍යානයේ. හැබැයි අද ඒ අයිති වෙන්නේ නේපාලයට. නේපාලයේ උත්පත්ති ලැබලා ලංකාවට නිලධාරියෙක් හැටියට ඇවිල්ලා ඉන්න අනතුරුව පැවිදි වීමට පත් වෙලා අදත් නේපාලයේ ලුම්බිනිය ආශ්‍රය කරගත්තු විහාරස්ථානයක ස්වාමින් වහන්සේ නමක් 2016 වසරේ අනගාരിക ධර්මපාල පරෝපාකාර පදනම කියලා ආයතනයක් තිබෙනවා, සංවිධානයක් තිබෙනවා. ජයන්ත වික්‍රමසේකර මහත්මයා තමයි එහි ප්‍රධානියා. ඉතින් එතුමා ඒ
විවිධ සේවාවන් කරන අයට සමුරු සම්මාන නැත්තම් නම්බුනාම පිළිගන්නනවා. ඉතින් ඒ උත්සවයකට වැඩම කරපු සාගර ධම්ම හාමුදුරුවන්ගේ අදහසක් මේ ලංකාවේ බුදු පියාණන් වහන්සේ පහළ වුණා කියලා මිත්‍යා මතවාද කරපින්නාගෙන ඉන්න බොහෝ දෙනෙකුට අතුල් පහරක්ද වෙමින් උන්වහන්සේ කරපු ප්‍රකාශයක් මේ බොහොම කැඩිච්ච සිංහලෙන් කියන කතාවක් අපි දැන් උපුටා ගන්නවා. ඒක නරඹලා ඉන් අනතුරු අපි යලිත් සාකච්ඡාවට එකතු වෙනවා. ජයන්ත සුමනසේකර මහතා ඇතුළු මේ විශේෂ වැඩසටහනට පැමිණි අපේ ලාංකික බෞද්ධ පින්වතුනි, මම ලංකාවේ ඉස්සල්ල 1996 වසරේ මම ලංකාවට ආවා. මම මේ ශාසනයේ පැවිදි වීමට නෙමෙයි විශේෂ රැකියාවකට ආවා. ඊට පස්සේ ඒ අවස්ථාවේදී එක සිද්ධියක් වුණා. මම එක හෝටලයක ගියා. ඊට පස්සේ ඒ හෝටලේ එතනට ඉන්න එක්කෙනා මට ඇහුවා, ඔබ මොකද්ද ආගම? What's your religion? මට ඇහුවා. ඊට පස්සේ මම ඒ උත්තරේ දුන්නේ නැහැ. මම එයාටම ඇහුවා, please tell what's your religion? ඊට පස්සේ එයා මට කිව්වා, I am Buddhist. ඒ අවස්ථාවේදී මට මතක් වුණා, බුදුහාමුදුරු අපේ රටේ ඉපදිච්ච නේද? ඒ නිසා මම ඒ අවස්ථාවේදී කිව්වා, I am also Buddhist. නමුත් ඒ අවස්ථාවේදී මම බුද්ධ ආගම නැහැ. මම හින්දු ආගම. හැබැයි ඒ මම බොරු කියපු අද ඇත්ත සිද්ධිත් මගේ ජීවිතය තුළ ඇති වෙලා තිබෙනවා. කවුරුත් සාදුකාර දෙන්න. ඉතින් පින්වතුනි, මම අද විශේෂ මේ අවස්ථාවේදී මම එක සිද්ධියක් කියන්න මම කැමතියි. බුදුහාමුදුරු මේ ඉන්දියාව නේපාල ඉපදින්නේ ඒ හේතු මෙච්චර බෞද්ධ මේ ලංකාදීපේ ඉදිද්දී බුදුහාමුදුරු මේ ලංකාදීපේ පහළ වෙන්නේ නැත්තේ හේතුව මොකද්ද? ආන්න බලන්න. පින්වතුනි, බුදුහාමුදුරු අපේ බුදුහාමුදුරු විතර නෙමෙයි, සෑම බෝසතාන් වහන්සේ පහළ වෙන්නේ ඉන්දියාව නේපාලේ. ඒක හේතු තමයි යම් තනකදී වැඩිපුර පීඩනයක් ඇති වෙනවා නම් එතනට මොකද වෙන්නේ? පිපිරීමක් ඇති වෙනවා. ඉන්දියාව නේපාල තුල දුක පීඩනයක් වැඩි නිසා එතනට දුක කොහොමද නැති කරන්නේ? ශක්තිය එතනට පහළ වෙනවා. කවුරුත් සාත්සත් කරන්නේ. පින්වතුනි, මහවැලි ගංග ඇති වෙන්නේ කොතනද? සමනල කන්ද. මහවැලි ගංග සමනල කන්ද තුලින් ඇති වුණාට මහවැලි ගංගේ වතුර රැකෙන්නේ කොහෙද? මින්නේරිය කවුඩුල්වාව පරාක්‍රම සමුද්‍ර කලාව තමයි ඒ වතුර රැකෙන්නේ. ඒ නිසා පින්වතුනි, මේ නේපාල ඉන්දියා කියන එක සමනල කන්ද වගේ බුදුන්ගේ ධර්මයේ ගංගාවක් එතනට ඇති වෙනවා. මේ ලංකා කියන එක මොකද්ද? කවුඩුල්වාව පරාක්‍රම සමුද්‍ර අන්න මින්නේරියව තමයි මේ ලංකා දීපය කියන්නේ. පින්වතුනි, කවුරුත් සාදුසත් කරනවා. ඇයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉන්දියාව නේපාල රැකෙන්නේ නැත්තේ? ඇයි? දුෂ්කරකම වැඩි නිසා. සමනල කන්දවල මහවැලි ගංගේ වතුර රැකෙන්නේ නැත්තේ? ඇයි? දුෂ්කර වැඩි නිසා. එතනට ගංග ඇති කරන්න ශක්තියක් තියෙනවා, නමුත් රැක ගන්න ශක්තියක් නැහැ. හොඳයි පින්වතුනි, මේ වචන සල්පයක් කතා කරමින් අද මේ විශේෂ වැඩසටහන සංවිධානය කරන්න මේ ආයතන මහා සංඝරත්න රත්නයට මගේ විශේෂ ආශිර්වාද මම මතක් කිරීමෙන් මම නිහිල වෙනවා ඔබ සැමට. බුදු සරණයි. හොඳයි. ඒ විග්‍රහයෙන් පස්සේ අපි සූදානම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මැතිතුමා වෙත යලිත් හැරෙන්නට. ඔබතුමා කලින් අර්ධයේදී කතා කරපු කාරණාව මිනිස්සුන්ට ටිකක් හිතන්න පුරුදු වුණා කියලා.
සියටල් කියන රතු ඉන්දියානු නායකයා අර ඇමරිකා එක්සත් ජනපදය සොයාගත්තු කොළඹස් ඇතුළු පිරිසට යුරෝපයෙන් ඇවිල්ලා මේ Tamanගේ නිජ භූමිය ආක්‍රමණය කරපු පිරිසට කියා සිටිනවා ඔබ අන්තිම ගහ කපපු දවසට ඔබ අන්තිම මාළුවා මරලා කාපු දවසට ඔබට තේරෙවි සල්ලි කන්න බෑයි කියලා. එදාට ඔබ ප්‍රමාද වැඩි කියලා ඔහු පාඩමක් කියලා දෙනවා. නමුත් අද වෙලා තින්නේ ඒකමයි උත්තම පුරුෂාර්ථ එහෙම නැත්නම් මනුෂ්‍ය ගුණාංග කෙලසිලා තවත් කෙනෙක් ධනහිසෙන් බෙල්ල හිර කරගෙන තමන්ගේ විරුද්ධවාදියෙක් කියලා සමේ පැහැ නිසා ඔහුට කුරිරුකම් සැහැසිකම් කරලා ඔහු මට හුස්ම ගන්න බැහැයි කියලා 16 වතාවක් කියද්දිත් විනාඩි 8කුත් තප්පර 53ක් බෙල්ල ධනහිසෙන් තද කරගෙන මාංචු දාපු පුද්ගලයෙක්ව මරණයට පත් කරලා සිහිසුන් වුණාට පස්සේ විනාඩි 6කට පස්සේ සිහිසුන් වුණාට පස්සෙත් ඒ ධනහිස උඩට ගන්න නැතුව ඉඳපු කුරිරු මිනිසුන් ඒ භූමිය පහළලාද. ඒ නිසා මම හිතනවා සියටල් අනුගමනය කරේ සෝබාදහමට ආදරය කිරීම කියන පෙරදිග න්‍යාය නැත්තම් පෙරදිග අපට උගන්වපු සත්‍ය. නමුත් අවසානයේ අපරදිගට යනකොට ඔවුන්ට ඒක අමතක වෙලා ගියා. ඔබතුමා මොකද හිතන්නේ මේ කියන තත්ත්වෙත් එක්ක ඔබතුමා හොඳ වචනයක් ගෙනාවා පෙරදිග දියුණු වෙනවා අපරදිගට වඩා කියලා. පැහැදිලිව. එතන මම කැමතියි තව ටිකක් උද්දීප්ත කරන්න. නෑ මම විශ්වාස කරන්නේ මේ සසික මේ ලෝකේ අපි දැන් එක එක යුගවල අපි තෝමස් අල්වා එඩිසන්ගේ ඉඳලා දැන් ආලෝකය හොයාගත්ත. අපි දෙන්නම දැන් අද අපේ සදහැවතුන්ට දර්ශනය වෙන්නේ තෝමස් අල්වා එඩිසන්ට පින් සිද්ධ වෙන්න. අපිට ආලෝක ධාරාව වෙట్లా තියෙනවා. එතකොට ආලෝකය කොහේ හරි තිබුණා. බල්බෙන් තෝමස් අල්වා එඩිසන් හොයාගත්තා. හැබැයි ඔහු තුන්වෙනි පන්තියට ගිය විද්‍යාඥයෙක්. ඒ කියන්නේ ශිෂ්‍යයෙක්. ඒ වගේ මේ සෝබාදහමේ අපිට අහුවෙච්ච නැති දේවල් ගොඩක් තියෙනවා. අපි ඒව පිළිගන්න කැමති නැති වෙන්න පුළුවන්. එහෙනම් මේ COVID-19 කියන මේ වෛරසයට අපි ඒකට වෙනම උපැන්නයක් දීලා අපි මේ මිනිස් සංස්කෘතිය තුල හදාගත්තට මේක සෝබාදහමේ මේ අවුව වැස්ස සුළඟ වගේ අපිට ආපු දෙයක්. ඒ වගේම තමයි ඔබ දැන් සඳහන් කරපු ඒ ඇමරිකානු සිද්ධිය ගත්තාම මට හිතෙනවා මේකත් සෝබාදහමේම එක්තරා විදිහේ ඵලයක් විදිහට මේ බල තුලණය සහ මිනිසුන්ට මේ විවිධ දේවල් පිළිබඳව අවදි කරවන්නට මේවා පෙළ ගැහෙනවද කියලා භෞතිකව නොවන ස්වභාවික සෝබාදහමේ ඵලයක් හැටියට අපිට එනවාද හෙට අනිද්දා වෙනකොට තව මොනවා වෙනවද කියලා මේ ලෝකේ මේ මිහිතලයේ මිනිස් සංහතියේ අපි ගත කරන්නේ මට දැනෙන්නේ ඒ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මතාවයත් තුළ හිඳමින් මම අදහන ධර්මයත් ඒක මං අදහන සෝබාදහමත් තුළ හිඳමින් මේක එක්තරා විදිහක සසික කලියුගයක්. මේ කලියුගය තුළ මට හිතෙනවා මේ පෙරදිග ලෝකය ඒ වගේම මේ ಭಾರತයේ කේන්ද්‍ර වෙච්ච ඒ වගේම ලුම්බිනි උයන කේන්ද්‍රව මේ පහළ වෙච්ච මහා මේ ඥානය මේක ඇවිල්ලා විද්‍යාත්මක ඥානයක්. භෞතික විද්‍යාත්මක බැලුවත් ඒක වෙනමම කිසිදු දෙයක් එක්කලා ඒක නොදෙවෙනි ධර්මතාවයක්. ධර්මතාවය කියන වචනෙට ඉංග්‍රීසියෙන් හරියට වචනයකුත් නැහැ. මේ දහම දැකීම කියන එක සඳහා පෙළඹවීමට ගන්නා සසික ඇතුළු මේ කණ්ඩායමේ උත්සාහයක්. ඒ නිසා මට හිතෙනවා අද මේ වැඩසටහනත් මේ COVID-19 ඇතුලේ මාව කැඳවලා මේක පූර්විකාවක් විතරයි. මම සතුව මම හිතන. ඒ කියන්නේ ශ්‍රීමා බෝධීන් වහන්සේ ප්‍රමුඛව අපි වන්දනාමාන කරන ඒ ශාකය ප්‍රමුඛ වෙච්ච සමස්ත ශාක ප්‍රජාව සමස්ත ලෝකයේ සෝබාදහම කියන එක තුළ අපි ජීවත් වෙන්නට උත්සාහ ගත යුතුයි. පහුගිය කාලය තුළ මාස 2ක පමණ කාලයක් මම නිවසේ රැඳී මම කරපු කාර්යයන් තිබෙනවා. මට මගේ ලෝකයට යන්න අවස්ථාව ලැබුණා. මම සෝබාදහමට ඇලුම් කර මම නොදන්නා කාලේ ඉඳලා ගහකොළට ඇලුම් කරපු සතාසි උපාවට ඇලුම් කරපු මිනිසුන්ටත් මට හිතෙනවා මට මිනිසුන් ආදරය කරනකොට මම මිනිසුන්ට ආදරය කරන මිනිසෙක්. නමුත් ඒක ප්‍රතිපේරලා මට කවදාවත් දැනෙලා නැහැ. අදවත් මට දැනෙන්නේ නැහැ. අන්නේ දහම ඒ අවබෝධය ඒ ඥානය ඒ මිනිස්සු අතර මිනිසුන්ට ආදරය කළ යුතුයි. මිනිසුන්ට විතරක් නෙවෙයි මේ සමස්ත ලෝකයට ආදරය කළ යුතුයි. අපි ගහකොළ ආරක්ෂා කළ යුතුයි. මේක අමුතු දෙයක් නෙවෙයි. මං හිතන්නේ කවුරුවත් බුද්ධ දේශනාව අනුව
බුදුන් වහන්සේට මල් පහන් පූජා කරන එකට වඩා වැදගත් මේ COVID-19 ඇතුලේ මං හිතනවා ඒ 2600කට පෙර ඒ දහම තුල අපි ජීවත් වෙනවා නම් ඔබ සෝබා දහමට ගරු කරන්න බුදුන් වහන්සේ ඔබේ හිත තුළට වැඩම කරાવી. මට එහෙම හිතෙන්නේ. සසික මේ උදෑසන මං හිතනවා ලෝකේ අන් සියලු දේට වඩා සමස්ත බටහිර ලෝකෙ මම දන්නවා මං කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහට බටහිර විශ්වවිද්‍යාලවලින් බටහිර විවිධ විශ්වවිද්‍යාලවල විවිධ පාඨමාලා සඳහා මේ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ දර්ශනය පාලි භාෂාව මේ වගේ අවශ්‍යතාවයන් බටහිර ලෝකයට පෙරදිග ලෝකයටත් වඩා ඕන වෙච්ච අවස්ථාවක තමයි මේ අපූර්ව මම සඳහන් කරපු මේ කලියුගයේ වෙච්ච මේ COVID-19 පෙරලිය සිද්ධ වෙන්නේ. මම හිතනවා මේ සියලු දේවල් මම හිතනවා බටහිර ලෝකයට වඩා පෙරදිගට උරුමයක් ශ්‍රී ලංකාවට උරුමයක් මේ හොඳට ඉර පායන අවුරුද්දේ මාස 6ක් වහින ජනේලෙන් ඇට විසි කරපුවාම ඇට බිම හිඳුවන්නේ නැතුව ඉබේ පැලවිලා පළ දරන රටක මිනිසුන් විදියට මේ පුරාන් වෙච්ච කුඹුරු මිනිසුන්ට අස්සක් දණ්ඩ හිතිච්ච සිතුවිල්ල පවා මං හිතනවා සෝබාදහමේ බලවේගයක් විදියට අපිට උරුම වෙච්ච දායාදයක්. මේක වෛරසයක් විදියට බාර නොගත යුතුයි කියන එක තමයි මගේ චින්තනය මට දැනෙන දේ. ඒ හින්දා අපි ගොඩාක් දේවල් සමහර විට ඊටාම අමනෝච්ච ක්‍රියාවන් අමනෝච්ච ප්‍රකාශ වෙන්නට පුළුවන්. නමුත් බුද්ධ දේශනාවේ විදිහට අපි අතේ තියෙන දේට වඩා මහා වනාන්තරය හා සමානව තව බොහෝ දේවල් අපි නොදන්නා ප්‍රදේශයක් තිබෙනවා. ඒවා අනාගතයේ විසින් සොයා ගනීවි. අපි GPS තාක්ෂණය හොයාගන්න කලින් සසිකත් මමත් කොළඹ හතේ මේ වගේ තැනක හිටියා කියන ඒ ප්‍රත්‍යක්ෂය එදත් තිබුණා. නමුත් ඒක තාක්ෂණයෙන් සොයාගත්ත ඒක ලෝකේ තිබුණ දෙයක්. ඒ වගේම තමයි තව තියෙන දේවල් ගොඩක් තියෙනවා අමතක කරන්න එපා කියලා තමයි කියන්න හිතෙන්නේ. ඉතාමත්ම පැහැදිලිව ඔබතුමා සමුදයාර්ථය සටහන් කරනවා. අපට කාල වේලාව ඉක්ම යනවා දැනුනේවත් නැහැ. ඒ නිසා අද දවසේ අපට කාලය මේ පමණයි ලැබිලා තියෙන්නේ. නමුත් ඔබතුමාගේ මේ සාරගර්භ වූ කතිකාව ඉදිරියට ගෙන යන්නට යලිත් දවසක ඔබතුමාව කැඳවා ගන්නට අපේක්ෂා සහිතව අද දවසේ සමුගන්ටයි සූදානම් වෙන්නේ. හැම කළු වලාකුලකම කෙසේ වෙතත් කළු වලාවක දකින්නා වූ රිදී ඉරක්සේ මේ කොවිඩ් අවදානම දකිමු අපි. එයින් යලි දළුලා වැඩෙමු. ඔබතුමා කිව්වා ඕස්ට්‍රේලියාවේ ලැබුගිනි වලින් ගිනිගත් වනාන්තර දැන් නිල්ල නිලන කොළපාටට හැරලයි කියලා. ඒ නිසා දෙයක් ඉවර වෙන්නට ඕනේ යලි දෙයක් ආරම්භ කරන්න. නිමාවක් නොවේ මේ ආරම්භයක් කියලා හිතමු අපි. ඒ නිසා සසික මේක ආරම්භය සහ අවසානය කියන්නේ බටහිර සංකල්පයක්. ඒක අපිට උරුමයක් නෙවෙයි. අපේ තියෙන චක්‍ර සංකල්පය. ඒ කියන්නේ කිසිම තැනක අපේ අවසානයක් නැහැ. මේක රොටේට් වෙන එකක්. මේක කැරකෙනවා. ඒ හින්දා අපේ බෞද්ධ සංකේතයේ රවුම් ස්වභාවයක් තියෙන. ඒ හින්දා පෙරලෙන ඉරණමක්. ඒක නැවත උදා වෙනවා. ඒක භව චක්‍රය නැත්නම් ධර්ම චක්‍රය එහෙම නැත්නම් සංසාර චක්‍රය කියලා කියන්නේ ඒකයි. ඒ නිසා අපි මේ චක්‍රය කඩපු දවසට අපිට නිවන් දකින්න පුළුවන්. එතෙක් මේ චක්‍රය අපි කැරකෙනවා. ඒ නිසා එය මතක තියාගන්න දුක සැප නිති පෙරලෙන ලෝකේ මේ පෙරලීගෙන යන චක්‍රයක ඉන්න අපි මං හිතනවා හිතන්නට හොඳ ඉසිබිලාමක් ලබා ගත්තයි කියලා. අපි ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මැතිතුමන්ට එදා මෙන්ම අදත් සුපුරුදු සෙනෙහසින් ලෙන්ගතු දයාවෙන් අපට කරුණාවෙන් යුක්තව කරපු ආරාධනාව පිළි අරගෙන මෙහි සැපමින මේ සාකච්ඡාවට සබුද්ධිකව තමන්ගේ අදහස් එකතු කළාට මේ දවස පෝෂණය කළාට අර්ථ සම්පන්න කළාට මේ කාලය අපි අදට සමුගන්නවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.